අපිට තියෙන 18 වෙනි ප්‍රශ්නේ 18 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ආවර්තිතා වර්ගයේ 4 වන ආවර්තයේ පරමාණු වල ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරීමේ අනුපිළිවෙල. ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරීමේ අනුපිළිවෙල අපි ගත්තේ අවුබ්බාහු ගොඩනැංවීමේ මූලධර්මයේ මගින්. ඒකෙදි මෙහෙම 1s අරගෙන ඊට පස්සේ 2s 2p 3s 3p 3d 4s 4p 4d 4f ඔය විදිහට අරගෙන අපි සමාන්තරව ගැහුවාම ඊතල 1s ඊළඟට 2s ඊළඟට 2p ඊළඟට 3s ඊළඟට 3p 4s 1s 2s 2p 3s 3p 4s ඔය අනුපිළිවෙලටනේ පිරෙන්නේ 4s ගෙන් පස්සේ තමයි 3d 4s ගෙන් පස්සේ තමයි 3d. එතකොට ඔය අනුපිළිවෙලටනේ පිරුනේ. එතකොට ඒ හින්දා අපිට ගන්න පුළුවන් මේකේ පිළිතුර විදිහට 4s 3d 4p මේ අනුපිළිවෙල ගන්න පුළුවන් දීපු පිළිතුර වලින් බලන්න. අපි ලියාගෙන ගියොත් 1s 2s 2p 3s 3p 4s 3d 4p ඒ විදිහට එන්නේ. හරි. එතකොට තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන් 4s 3d 4p කියලා. අපි එතන දැනගන්න ඕන අවුබ්බාහු ගොඩනැංවීමේ මූල ධර්මය අනුව 4s වල ඉලෙක්ට්‍රෝන පිරුණාට පස්සේ තමයි 3d වල පිරෙන්නේ. ඊට පස්සේ තියෙනවා 19 වෙනි ප්‍රශ්නය. 19 වෙනි ප්‍රශ්නය 19 ඒකේ තියෙන්නේ ටින් කියන පරමාණුවක් පිළිබඳ පහත් සඳහන් කුමන ප්‍රකාශය සත්‍යද? ටින් පරමාණුව දීලා තියෙනවා. මේකේ දීලා තියෙනවා පරමාණුක ක්‍රමාංකය 50යි. ස්කන්ධ ක්‍රමාංකය 118යි. පරමාණු ක්‍රමාංකය 50යි, ස්කන්ධ ක්‍රමාංකය 118යි. ABCD ගණේ ප්‍රශ්නයක්. සිම්පල් A වගන්තිය. එහි ඉලෙක්ට්‍රෝන 50ක් ඇත. පරමාණු ක්‍රමාංකයෙන් ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් ආරෝපණයක් නැත්තම් කෙලින්ම. හරි එහෙනම් ඉලෙක්ට්‍රෝන 50ක් ඇත කියන එක හරි. ඊට සිම්පල් B එහි ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සංඛ්‍යාවෙහි එකතු 118කි. මෙතන මේ දක්වන පරමාණු ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන ගාණක් දක්වනවා, ඉලෙක්ට්‍රෝන ගාණක් දක්වනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සංඛ්‍යාව එකතුව මේකේ 100ක් වෙන්නේ. 50 හදන 50. එහෙනම් මේක වැරදි. C වගන්තිය. ඒ ප්‍රෝටෝන 50ක් ඇත. හරි. පරමාණු ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන ගාණ දක්වනවානේ. B එහි නියුට්‍රෝන 68ක් ඇත. ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය අතර වෙනසෙන් අපිට නියුට්‍රෝන ගාණ ගන්න පුළුවන් 68යි කියලා. එහෙනම් ඒක හරි. නියුට්‍රෝන ගාණ 68යි කියන එක හරි. එතකොට ප්‍රකාශ විදිහට ACD තුනම හරි කියන්නේ අපිට ගන්න වෙන්නේ මේකේ 5 වෙනි පිළිතුර. ACD තුනම හරි කියන්නේ පිළිතුරු අංක 5. අපි බලමු ප්‍රශ්න අංක 20. මේකේ තියෙනවා හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියෙහි අනුයාත ශ්‍රේණි දෙකක විමෝචන රේඛාවල සැකැස්ම නිවැරදිව නිරූපණය කරන්නේ පහත සඳහන් කුමනේවායින්ද? දැන් වර්ණාවලි රේඛා ගත්තහම සංඛ්‍යාතයේ වැඩි වෙන පැත්තට අනුයාත රේඛා අතර පරතරය අඩු වෙනවා අපි දන්නවා. සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට අනුයාත රේඛා අතර පරතරය අඩු වෙනවා. මොකද ශක්ති මට්ටම් අපි දන්නවා ඈතට යන්න ළඟා වෙනවා. ඒ හින්දා. එතකොට මේකේ තියෙන විදිහට මෙයාගේ බලන්න මේ විදිහට මේ පැත්තට රේඛා අතර පරතරය අඩු වෙනවා නම් එතකොට මේ පැත්තට තමයි සංඛ්‍යාතය නිව් කියන එක වැඩි වෙන්නේ. මේ පැත්තට තමයි සංඛ්‍යාතය වැඩි වෙන්නේ. සංඛ්‍යාතය වැඩි වෙන පැත්තට ශක්තියත් වැඩි වෙනවා. තරංගායාමය අඩු වෙනවා. එතකොට මේකේ දීපු පිළිතුරු වලින් මීට වඩා සංඛ්‍යාතය අඩුයි මේ පැත්තෙන් තියෙන රේඛා ශ්‍රේණියේ. ඒතර මේ පදනමෙන් අපිට ගන්න පුළුවන් පළවෙනි පිළිතුර. පළවෙනි පිළිතුර නිවැරදි කියලා ගන්න පුළුවන්. මේ ශ්‍රේණියට වඩා
මේ ශ්‍රේණියේ සංඛ්‍යාතයත් අඩු වෙන්න ඕන. මේ පැත්තට අනුයාත රේඛා අතර පරතරය අඩු වෙන හින්දා සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන. පිළිතුරු අංක 1 ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රශ්නාංක 21 XY Z යනු ආවර්තිතා වගුවේහි අනුයාත ආන්තරික නොවන මූලද්‍රව්‍ය තුනකි. අනුයාත කිව්වොත් එක ළඟ තියෙන, ආන්තරික නොවන කියන්නේ D ගොනුවට අයිති නැති. ඒ කියන්නේ S හා P ගොනු වලට අයිති කියන එක. මෙව මූලද්‍රව්‍ය වල පළවෙනි සහ තුන්වෙනි අයනීකරණ ශක්ති දීලා තියෙනවා. XY Z කියන තුන් දෙනා අනුයාතයිලු. පළවෙනි ඒ කියන්නේ එක ළඟලු තියෙන්නේ. පළවෙනි අයනීකරණ ශක්තිය x වලට වඩා y වල අඩු වෙලා ආයි z වල වැඩි වෙලා තියෙනවා. දැන් අපි දන්නවා ආවර්තයක දකුණට අයනීකරණ ශක්තිය අස්වක් විදිහට වැඩි වෙන්නේ. zigzag විදිහට. ඒකට හේතුව අපි තියරි එකේ කතා කරා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අස්ථායි හින්දා පරමාණු කාර්යය මේ පැත්තට අඩු වෙගෙන යනවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමහර තැන්වල අස්ථායි වෙනවා. ඒ තැන්වලදී අඩු වෙනවා. ආය ස්ථායි වෙනකොට වැඩි වෙනවා. S2ට වඩා S2 P1 අඩු වෙනවා. P3ට වඩා P4 අඩු වෙනවා. ඒවා අපි කතා කරා. එතකොට මේ විදිහට ආවර්තයක දකුණට පළවෙනි අයනීකරණ ශක්තිය zigzag විදිහට අක්වක් විදිහට වැඩි වෙනවා නම් මෙතන XYZ තුන් දෙනා එක ළඟ තියෙනවා නම් X වලට වඩා Y වල අයනීකරණ ශක්තිය අඩු වෙලානේ. එහෙනම් XYZ මෙහෙම තියෙන්න බෑනේ. එහෙම තිබුණා නම් තුන් දෙනාගේ වැඩි වෙලා යන්න ඕන. ඒතර x ට වඩා y ගේ අඩු වෙලා z ගේ ආයි වැඩි වෙලා තියෙන හින්දා මෙහෙම වෙන්න පුළුවන්. මෙතන x තිබිලා මෙතන y තිබිලා මෙතන z තියෙන්නත් පුළුවන්. මෙහෙම වෙන්නත් පුළුවන්. මෙතන x තිබිලා මෙතන y තිබිලා මෙතන z තියෙන්නත් පුළුවන්. ඒතර ඔය තැන් දෙකෙන් මොකක්ද තැන කියන එක තෝරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් තුන්වෙනි අයනීකරණ එන්තල්පිය. එන්තල්පිය කියන්නේ ශක්තිය කියන එකම තමයි. තුන්වෙනි අයනීකරණ ශක්තිය දීලා තියෙනවා x ගේ 291යි y ගේ 3361යි z ගේ 3622යි. z ගේ තමයි තුන්වෙනි අයනීකරණ ශක්තිය වැඩිම වෙලා තියෙන්නේ. දැන් මෙතන තිබුණා නම් අපිට තේරෙනවා මේ x කියන එක දෙවෙනි කාණ්ඩයටනේ අයිති. එතකොට මෙයාගේ පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරාම s1 වෙනවා. දෙවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරාට පස්සේ මෙයාට උච්ච වායු වින්‍යාසයක් එන්නේ. එතකොට මෙයාගෙන් ගලවන්න ගොඩක් අමාරුයි. තුන්වෙනි අයනීකරණ ශක්තිය මෙතන තිබුණා නම් මෙයාගේ තමයි වැඩිම වෙන්නේ. මොකද අපි දන්නවා දෙවෙනි කාණ්ඩේ කට්ටියගේ තමයි තුන්වෙනි අයනීකරණ ශක්තිය වැඩිම. එහෙනම් මෙතන තියෙන විදිහට x ගේ ගොඩක් අඩු ගාණක් නේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතන වෙන්න විදිහක් නැහැ. දැන් මෙතන වුණොත් බලන්න. දැන් මෙතන වුණොත් z ගේ තියෙන්නේ ns2 දෙවෙනි ආවර්තද තුන්වෙනි ආවර්තද කියලා අපි දන්නේ නැහැනේ. නැත්තම් අපිට ගන්න පුළුවන් හරියටම n කියන්නේ මොකක්ද කියලා. මේ දෙවෙනි ආවර්තය වුණත් මේ විදිහට විචලනය වෙන්නේ. තුන්වෙනි ආවර්තය වුණත් මේ විදිහට නේ විචලනය වෙන්නේ. ඒතර මේක ns2 np5. මෙතන තියෙන්නේ ns2 np4. මෙතන තියෙන්නේ ns2 np3. දැන් පළවෙනි ඉලෙක්ට්‍රෝනේ දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ ඉවත් කරාම සාපේක්ෂව ස්ථායී වෙන්නේ කවුද කියලා අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මේකෙන් පළවෙනි ඉලෙක්ට්‍රෝනේ ඉවත් කරොත් පළවෙනි අයනීකරණ ශක්තිය මේක ns2 np4 වෙනවා. දෙවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරාම ns2 np3 වෙනවා. අන්න ඒ වින්‍යාසයෙන් තමයි තුන්වෙනි එක ඉවත් කරන්න වෙන්නේ. ඒතකොට ඒක සාපේක්ෂව ස්ථායි අර්ධ ස්ථායිතාවයක් නේ තියෙන්නේ. මෙයාගේ පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරාම මෙයා ns2 np3 වෙනවා. දෙවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරාම ns2 np2 වෙනවා. ඒකෙන් තමයි තුන්වෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න වෙන්නේ. මෙයාගේ පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරාම ns2 np2 වෙනවා. දෙවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරාම ns2 np1 වෙනවා. ඊට පස්සේ ඒකෙන් තමයි තුන්වෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න වෙන්නේ. මේ තුන් දෙනාගෙන් තුන්වෙනි අයනීකරණ ශක්තිය සංසන්දනය කරොත් Z වල වැඩිම වෙන්න ඕන කියන එක පැහැදිලි නේ. මොකද ns2 np3 කියන අර්ධ ස්ථායි වින්‍යාසයක් නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ගැලෙවුවට පස්සේ Z ගෑවිලා තියෙන්නේ. එහෙනම් Z වල වැඩිම තියෙන ඒ අවස්ථාව අපිට ගන්න පුළුවන්. ඒතර අහන්නේ ආවර්තිතාවග්ගුෙහි අන්තර්ගත ආවර්තිතාවග්ගයේ x අන්තර්ගත කාණ්ඩය වනුයේ. x අන්තර්ගත කාණ්ඩය. ඒතර මෙතන නම් පස්වෙනි කාණ්ඩය 5a කියන කාණ්ඩය
නැත්නම් IUPAC විදියට 15 කියන කාණ්ඩය. එතකොට 5A එහෙම නැත්නම් 15 කාණ්ඩය කියලා ගන්න පුළුවන් XIT කාණ්ඩය. පිටුරු ගන්න පුළුවන් ඒකේ අංක 5 කියලා. ඊළඟට තියෙන්නේ විද්‍යාඥයන්ගේ නම් සම්බන්ධව දෙවැනි ප්‍රශ්නේ මේකේ තියෙන්නේ පහත දැක්වෙන 1 සිට 5 දක්වා කුමන තීරුවෙන් එහි සඳහන් එකී විද්‍යාඥයන්ගේ නම ක්‍රියාකාරකම් තීරුවේහි දැක්වෙන ක්‍රියාකාරකම් සමග නිවැරදිව ගැලපේද? එතකොට පරමාණුවේ නාස්තිකාකෘතිය රදර්ෆර්ඩ් තමයි ඉදිරිපත් කරේ. ඊළඟට හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය විවරණය කිරීම. හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය විවරණය කරේ බෝර්. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය නිර්ණය කිරීම. ඊබෙදීම M අනුපාතය නිර්ණය කරේ තොම්සන්. මිලිකන් මොකද ඉදිරිපත් කරේ? තෙල් බිඳු පරීක්ෂණය. රදර්ෆර්ඩ් පරමාණුවේ නාස්තික ආකෘතිය. ඒතකොට ඒකට දෙවෙනි පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒක මතකයෙන්ම ගන්න තියෙන ප්‍රශ්නයක්. පරමාණුවේ නාස්තික ආකෘතිය රදර්ෆර්ඩ්, හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය විවරණය කිරීම බෝර්, ඉලෙක්ට්‍රෝනයක ඊබෙදීම M අනුපාතය තොම්සන්. ඊට පස්සේ තියෙනවා 23 වෙනි ප්‍රශ්නය. ඒකට දෙවෙනි පිළිතුර 22කට ගන්න පුළුවන්. 23 වෙනි ප්‍රශ්නය. තුන්වන අයනීකරණ එන්තැල්පිය උපරිම වන්නේ ආවර්තිතාවකගේ දෙවෙනි කාණ්ඩ කට්ටියගේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරාම ස්ථායි වින්‍යාසයක් එන හින්දා තුන්වෙනි එක ඉවත් කරන්න අමාරුයි. එතකොට අපිට ඒකින්ද ගන්න පුළුවන් මේකට පිළිතුර මැග්නීසියම්. තුන්වෙනි අයනීකරණ එන්තැල්පිය උපරිම වන්නේ මැග්නීසියම්ගේ. මොකද එයාගේ S2 කියන වින්‍යාසයනේ තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරාම උච්ච වායු වින්‍යාසය එනවා. එහෙනම් 23 වෙනි එක පහසු ප්‍රශ්නයක්. ඒකට පිළිතුර අංක 4. අපි ඊට පස්සේ බලමු 24 වෙනි ප්‍රශ්නය. 24 වෙනි ප්‍රශ්නය. ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය පිළිබඳව පහත දැක්වෙන කුමන ප්‍රකාශය සත්‍ය නොවේ? අංක 1 කියනවා එක සංයුජතා ඉලෙක්ට්‍රෝනයක් ඇති සෑම මූලද්‍රව්‍යයක්ම ලෝහ වේ. දැන් ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩේ මතක් කරගත්තොත් ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ට්‍රැන්සියම් කියන ඔක්කොම ලෝහ. හැබැයි හයිඩ්‍රජන්ගේ තියෙන එක සංයුතා ලෝහයක්, එක සංයුතා ඉලෙක්ට්‍රෝනයක් නේ. හයිඩ්‍රජන්ගේ තියෙන දෙක ඉලෙක්ට්‍රෝනයක්. ඒතකොට එයාගේ සංයුතාවය එකයි. එයා ලෝහයක්ද? නෑ, හයිඩ්‍රජන් අලෝහ ලක්ෂණ පෙන්වනවා. ඒ හින්දා එක සංයුතා ඉලෙක්ට්‍රෝනයක් ඇති සෑම මූලද්‍රව්‍යයක්ම ලෝහ වේ කියන අංක 1 වගන්තිය වැරදි. අංක 1 වගන්තිය වැරදි. 2 4වන කාණ්ඩයේ ලෝහ මෙන්ම අලෝහද ඇත. 4වන කාණ්ඩයේ උඩ තියෙන අලෝහ ඕනම කාණ්ඩයක පහළට යනකොට ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා. දැන් 4වන කාණ්ඩයේ උඩ තියෙන කාබන් අලෝහයක් පහළට යනකොට ටින් ලෙඩ් වෙනකොට ඒ ලෝහ ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඊට පස්සේ එතකොට ඒක හරි. තුන්වෙනි එක තුන්වන කාණ්ඩයේ බොහෝ මූලද්‍රව්‍ය ලෝහ වේ. බෝරෝන් ඇලුමිනියම් අයිති වෙන කාණ්ඩයේ උඩ තියෙන ලෝහාලෝහ පහළට යනකොට ඒගොල්ලෝගේ ලෝහ තමයි ගොඩක් තියෙන එකක් හරි. 4 වෙනි එක 3D ආන්තරික මූලද්‍රව්‍ය සියල්ල ලෝහ වේ. 3D වල තියෙන ස්කැන්ඩියම් ඉඳලා තියෙන D ගොනුවේ මූලද්‍රව්‍ය සියල්ලම ලෝහ. ආවර්තිතාවකගේ අපිට S ගොනුවේ බහුතරයක් ලෝහ, D ගොනුවේ සියල්ලම ලෝහ, F ගොනුවේ සියල්ලම ලෝහ, P ගොනුවේ තමයි බහුතරයක් අලෝහ තියෙන්නේ. හරි. ආවර්තිතාවකගේ තියෙන මූලද්‍රව්‍ය වලින් 5න් 4ක් විතර ලෝහ තියෙනවා. 5 වෙනි එක කාමර උෂ්ණත්වයේදී වායු වශයෙන් පවතින මූලද්‍රව්‍යද, ද්‍රව වශයෙන් පවතින මූලද්‍රව්‍යද, ඝන වශයෙන් පවතින මූලද්‍රව්‍යද 7 වෙනි කාණ්ඩයේ අන්තර්ගත වේ. දැන් 7 වෙනි කාණ්ඩයේ හැලජන් අයිති කාණ්ඩයේ තියෙන ෆ්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්, ඇස්ටටීන් කියන මූලද්‍රව්‍ය. මේගොල්ලෝගේ ෆ්ලෝරින් වායුවක්, බ්‍රෝමීන් ද්‍රවයක්, අයඩීන් ඝනයක්, ඇස්ටටීන් ඝනයක්. එතකොට 7 වෙනි කාණ්ඩේ වායු, ද්‍රව, ඝන කියන භෞතික අවස්ථා තුනේම මූලද්‍රව්‍ය තියෙනවා. ඒක නිවැරදි. එතකොට මේක වැරදි පිළිතුර විදිහට ගන්න තියෙන 24ට අංක 1. අපි බලමු 25 වෙනි ප්‍රශ්නය.
හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියේ බාම ශ්‍රේණියේ විමෝචන රේඛා. ඒතර මෙන්න මෙහෙම බාම ශ්‍රේණියේ දීලා තියෙනවා අපිට මේ පැත්තට දීලා තියෙනවා A B C කියලා. එතකොට මේ පැත්තට අනුයාත රේඛා අතර පරතරය අඩු වෙනවා කියලා කියන්නේ මෙහෙට සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන. මෙහෙට සංඛ්‍යාතය වැඩි වෙන්න ඕන අනුයාත රේඛා අතර පරතරය අඩු වෙන හින්දා. එතකොට බාම ශ්‍රේණිය කියන්නේ අපි දන්නවා ඉහළ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන දෙවෙනි ශක්ති මට්ටමට වැටෙන එක. එතකොට ඒකේ සංඛ්‍යාතය අඩුම එක මේක රතු වර්ණයට අදාළ වෙනවා. ඊළඟ එක කොළ වර්ණයට අදාළ වෙනවා. ඊළඟ එක නිල් වර්ණයට අදාළ වෙනවා. තව එකක් දුන්නා නම් ඒක දම් වර්ණයට අදාළ වෙනවා. ඒක පහසු ප්‍රශ්නයක්. අංක 1 පිළිතුර අපිට ඒකට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අපි බලමු 26 වෙනි ප්‍රශ්නය. 26 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 26. ඒකේ තියෙන්නේ පහත සඳහන් ප්‍රකාශ වලින් කුමන ඒවා සත්‍ය වේද? සිම්පල් A ABCD ගණේ ප්‍රශ්නයක්. සිම්පල් A ඉලෙක්ට්‍රෝන වලට අංශුමය මෙන්ම තරංගමය ලක්ෂණ ද ඇත. එතන වැදිලා නැත්තම් හදා ගන්න වෙනවා ටියුට් එකේ. ඉලෙක්ට්‍රෝන වලට අංශුමය මෙන්ම තරංගමය ලක්ෂණ ද ඇත. ඒක තමයි පළවෙනි ප්‍රකාශය. හරිද? එතකොට අංශුමය ගුණක් තියෙනවා තරංගමය ගුණක් තියෙනවා. එතන හදාගන්න සිම්පල් A ප්‍රකාශයේ අඩුවක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වල අංශුමය මෙන්ම ලියා ගන්න එතන තරංගමය ලක්ෂණද ඇත. ඒ විදිහට නිවැරදි වෙන්න ඕන. ඒක ප්‍රින්ටිං මිස්ටේක් එකක්. එතන ඉලෙක්ට්‍රෝන වල අංශුමය මෙන්ම තරංගමය ලක්ෂණද ඇත කියලා තමයි සිම්පල් A ප්‍රකාශයේ තියෙන්නේ. ඒතකොට ඒක අපි දන්නවා හරි. ඉලෙක්ට්‍රෝන වලට අංශුමය ලක්ෂණක් තියෙනවා. කබල්සක කරකැවුණානේ ඒක ඇතුළේ කිරණ නාලේ ඉස්සරහට ගියාන තරංගමය ලක්ෂණක් තියෙනවා. ඒගොල්ලන්ට සමීකරණ අපි යුත්පන්න කරලා ගණන් හැදුවනේ. නැත් සිම්පල් B ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයකට වඩා බරින් වැඩිය. ප්‍රෝටෝනයක ස්කන්ධය නියුට්‍රෝනයේ ස්කන්ධයට ආසන්නව සමානයි. නියුට්‍රෝනය පොඩ්ඩක් ප්‍රෝටෝනයට වඩා බරින් වැඩි. ඉලෙක්ට්‍රෝන වලින් කිව්වොත් ඉලෙක්ට්‍රෝන 1836ක් තමයි ප්‍රෝටෝනයක ස්කන්ධයට සමාන වෙන්නේ. ඉලෙක්ට්‍රෝන 1839ක ස්කන්ධයක් තමයි නියුට්‍රෝනයට සමාන වෙන්නේ. එතන ප්‍රෝටෝනයක් බරින් වැඩි කියන හින්දා ඒක වැරදි. C සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඇත. අපි දන්න ගොඩාක් පරමාණු වල ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙනවා. හැබැයි අපි දන්න කුඩාම පරමාණුව වෙච්ච හයිඩ්‍රජන්ගේ සමස්ථානිකයක් වෙච්ච ප්‍රෝටියම් මෙයාගේ තියෙන්නේ පරමාණු ක්‍රමාංක 1යි ස්කන්ධ ක්‍රමාංක 1යි. ඒතර ප්‍රෝටෝන 1යි ඉලෙක්ට්‍රෝන 1යි මෙයාගේ නියුට්‍රෝන නැහැ. ඒ හින්දා සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙනවා කියන එක වැරදි. එහෙනම් C වැරදි. අපි බලමු D. සෑම අයනයකම එක් ප්‍රෝටෝනයක්වත් ඇත. එතකොට සෑම අයනයක කිව්වම අපි සෑම අයනයකම කිව්වම අපි අයන ගොඩක් අරන් බලන්න වෙලාව නැහැනේ. අපි කුඩාම එක බලමු. මෙන්න මෙයාගෙන් ඇති වෙන ධන අයනය බලමු. මෙයාගෙන් ඇති වෙන ධන අයනය වුණොත් ඒක කොච්චර තියෙනවද? ප්‍රෝටෝන එකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන නැහැ. එතකොට ඉලෙක්ට්‍රෝන නැති වෙනවා. නියුට්‍රෝන කොහොමත් නැහැ. එතකොට මේක කියන්නේ සෑම අයනයකම එක් ප්‍රෝටෝනයක්වත් ඇත. ඒක හරි. මොකද අපි දන්න කුඩාම එක වෙච්ච හයිඩ්‍රජන්ගේ ප්‍රෝටියම් කියන එක්කෙනාගේ ප්‍රෝටෝනයක් තියෙනවා. අනිත් හැම එක්කෙනාගේ කොහොමත් එතකොට තියෙනවා. ඒව ඊට වඩා විශාලයිනේ. සංඛ්‍යාව වැඩිනේ නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන. එතකොට D හරි. එතකොට A හා D නිවැරදි කියන්නේ පිළිතුර අපිට ගන්න පුළුවන් අංක 4 කියලා. හරි. අපි ඊට පස්සේ බලමු 27 වෙනි ප්‍රශ්නය. 27 ප්‍රශ්නය. ඒකේ තියෙන්නේ මූලද්‍රව්‍යයක සමස්ථානික පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශය වැරදිද? සමස්ථානික කිව්වම හොඳම උදාහරණය හයිඩ්‍රජන් වල තියෙනවා හයිඩ්‍රජන්, ඩියුටීරියම්, ට්‍රිටියම්. එතකොට කාබන් එක ගන්න පුළුවන් 612, 614 වගේ ඒවා. අපි නිකන් මතක් කරගන්න ගත්තේ. ඒකට සමස්ථානික පිළිබඳව කුමන ප්‍රකාශය වැරදිද කියලා අහන්නේ. එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. හරිනේ පරමාණු ක්‍රමාංක සමානයිනේ සමස්ථානිකවල. එතකොට එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා කියන එක හරි. එකම ඝනත්වයක් ඇත. ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. D සමාන m බෙදීම V. එතකොට ඝනත්වය අනිවාර්යයෙන්ම භෞතික ගුණයක්. ඒක වෙනස් වෙනවා සමස්ථානිකවල. මොකද ස්කන්ධ වෙනස්නේ. ස්කන්ධ ක්‍රමාංක වෙනස් කියන්නේ මේගොල්ලෝගේ පරමාණුක ස්කන්ධ ගත්තොත් වෙනස් වෙනවා. එතකොට ස්කන්ධය වෙනස් නම්
මොකද වෙන්නේ ඝනත්වය වෙනස් වෙනවා. ඒතකොට D ගන්න පුළුවන් වැරදි කියලා. sorry දෙවෙනි ප්‍රකාශය ගන්න පුළුවන් වැරදි කියලා. එකම ඝනත්වයක් ඇත කියන එක වැරදි. අනිත් ඒවත් බලමු තුන්වෙනි එක සමාන රසායනික ලක්ෂණ ඇත. රසායනික ලක්ෂණ සමාන වෙනවා. මොකද මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමානයිනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාස මත තමයි රසායනික ලක්ෂණ රඳාපවතින්නේ. ඒ හින්දා රසායනික ලක්ෂණ සමාන වෙනවා සමස්ථානික වල. එතකොට ඒක නිවැරදි. හතරවෙනි එක වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා ඇත. ඔව් ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය අතර වෙනස්නේ. ඒ හින්දා නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා. එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක් ඇත. පරමාණු ක්‍රමාංක සමානයිනේ සමස්ථානිකව. එහෙනම් ප්‍රෝටෝන සංඛ්‍යා සමානයි. එහෙනම් මේකට පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට දෙවෙනි එක. බලමු ප්‍රශ්නාංක 28. ලෝහ පරමාණුවක් මගින් බන්සන් දැල්ලට ලබා දෙන වර්ණය ඇතිවන්නේ ඉලෙක්ට්‍රෝන පළමු වන උද්දීප්ත අවස්ථාවේ වරහණක ශක්තිය E1 සිට භූමික අවස්ථාවේ ශක්තිය E0 වරහණ ඇතුලේ ට සංක්‍රමණය වීමේදී විමෝචනය වන ආලෝක ශක්තිය මගින් පරමාණු කිහිපයක දැල්ලේ වර්ණ පහත ලබා දී ඇත. ලිතියම් රතු, කොපර් කොළ, සෝඩියම් කහ, පොටෑසියම් දම්. මෙම පරමාණු වල E1 ඍණ E0 යන ශක්ති වෙනසෙහි නිවැරදි අනුක්‍රමණය වන්නේ. දැන් අපි දන්නවා වර්ණාවලියේ N කියන එක දෙවනි ශක්ති මට්ටම. දෙවනි ශක්ති මට්ටමට ඉහළින් ඉලෙක්ට්‍රෝන එනකොට තමයි දුෂ්‍ය පරාසයේ බාම ශ්‍රේණිය පිහිටලා වර්ණ විදිහට දිස්සුනේ. මේ n සමානයි 3 n සමානයි 4 මේක n සමානයි 5. එතකොට 3න් 2ට එන එකට අනුරූපව රතු වර්ණය ලැබුණා. 4න් 2ට 5න් 2ට අන්තිමට අපි ගත්තේ 6න් 2ට එන එකට තමයි මේ පැත්තට යනකොට තමයි මේක දම් වර්ණය වුනේ. මේ හරිය රතු වර්ණය. රතු ඉඳලා අන්තිමට වැඩි වෙනකොට සංඛ්‍යාතය දම් වර්ණය දක්වා ගියා. එතකොට මේකේ කියනවා පොටෑසියම් වල දම් වර්ණය ආවනම් ඒකේ තමයි ශක්තිය අපි දන්නවා වැඩිම වෙන්න ඕන. රතු වර්ණය ලැබිච්ච එකේ තමයි ශක්තිය අඩුම වෙන්න ඕන. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් පොටෑසියම්ගේ දම් වර්ණයනේ. ඒකට ඒකේ තමයි ශක්ති වෙනස වැඩිම. ඊට පස්සේ කොළ පාට කොපර් වල ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කහ පාට සෝඩියම් වල අඩුම එක ගන්න පුළුවන් රතු පාට ලිතියම් වල. පැහැදිලිනේ? ඒකට අපිට මේකෙන් තේරෙනවා වර්ණ ආපු විදිහ අනුව සංඛ්‍යාත වෙනස වැඩිම උනේ ගම් වර්ණේ ශක්ති වෙනසක් වැඩි මෙතන. සංඛ්‍යාතය වැඩි නම් ශක්තිය වැඩි තරංගායාමය අඩු. එහෙනම් ඒකට ගන්න පුළුවන් 4 වෙනි පිළිතුර. අපි බලමු ඊට පස්සේ 29 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 29. ඒකේ පහත සඳහන් ඒවායින් කුමන ප්‍රකාශයේ ප්‍රකාශ සත්‍ය වේද? ABCD ගණේ ප්‍රශ්නය. Simple A. සියලුම ආන්තරික මූලද්‍රව්‍ය ලෝහ වේ. D ගොනුවේ සියල්ලම ලෝහ. D ගොනුවට තමයි ආන්තරික මූලද්‍රව්‍ය කියලා පොදුවේ හඳුන්වන්නේ. එහෙනම් ඒ වගන්තිය හරියි. Simple B. සියලුම ලෝහ විදුලිය සන්නයනය කරයි. සියලුම ලෝහවල සචල ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ හින්දා විදුලිය සන්නයනය කරනවා. සාමාන්‍යයෙන් අලෝහ විදුලිය සන්නයනය කරන්නේ නැහැ. හැබැයි සමහර අලෝහ තියෙනවා විදුලිය සන්නයනය කරන. කාබන්ගේ බහුරූපී ආකාරයක් වන මිනිරන් කියන ආකාරය ඉලෙක්ට්‍රෝන මේ තියෙනවා සචල ඉලෙක්ට්‍රෝන. ඒතකොට එයා විදුලිය සන්නයනය කරනවා. ඒතකොට C වගන්තිය කියන්නේ මොනම අලෝහයක්වත් විදුලිය සන්නයනය නොකරයි. වැරදි. කාබන් අලෝහයක් වුණාට එයාගේ මිනිරන් කියන බහුරූපී ආකාරය විදුලිය සන්නයනය කරනවා. D කියන එක කාමර උෂ්ණත්වයේදී සියලුම ලෝහ ඝන වේ. කාමර උෂ්ණත්වයේදී බොහොමයක් ලෝහ ඝන. නමුත් රසදිය වගේව අපි දන්නවා ලෝහයක් නමුත් ද්‍රවයක් විදිහට තියෙනවා. ඒ හින්දා ඒක වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් මේකේ A සහ B. A සහ B කියන්නේ අංක 1. අංක 1 ගන්න පුළුවන් 29 වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට. අපි ඊට පස්සේ බලමු 30 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 30. පහත සඳහන් ඒවායින් කුමන
කුමන ප්‍රකාශයේ සාවද්‍ය වේද? සාවද්‍ය කියන්නේ වැරදි. මේකත් ABCD ගණයේ ප්‍රශ්නයක්. අපි බලමු ඒ වගන්තිය. බෝර් වාදය පරමාණුවේ නෂ්ක්‍රීය ආකෘතියයි. හරි. බෝර් නෂ්ක්‍රීය වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරන ඒක සම්බන්ධව ඉදිරිපත් කරේ. ඒක නෂ්ක්‍රීය ආකෘතියක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ වගන්තිය නිවැරදි. Simple B පරමාණු පිළිබඳ පළමු නෂ්ක්‍රීය ආකෘතිය රදර්ෆර්ඩ් විසින් යෝජනා කරන ලදී. රදර්ෆර්ඩ් තමයි ගයිගර් ප්‍රමුඛ ගයිගර් සහ මාස්ඩන් අය එක්ක එකතු වෙලා රන්පත් පරීක්ෂාව කරලා පළමු පරමාණුව පිළිබඳ නෂ්ටික ආකෘතිය ඉදිරිපත් කරේ. ඒ වගන්තිය හරි. C වගන්තිය එකම අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන තරංග වශයෙන් සහ අංශු වශයෙන් නොහැසිරේ. ඉලෙක්ට්‍රෝන එකම අවස්ථාවේ තරංග වශයෙන් සහ අංශු වශයෙන් හැසිරෙනවා. ඒ ගුණ දෙකම තියෙනවා. එකම අවස්ථාවේ හැසිරෙනවා. ඒක වැරදි. එකම අවස්ථාවේ හැසිරෙන්න පුළුවන්. D කැතෝඩ කිරණ නලයක් තුල ඇති වායුව අණුව කැතෝඩ කිරණ වල E බෙදීම M අනුපාතය. එතන හදාගන්න කැතෝඩ කිරණ නලයක් තුල ඇති වායුව අණුව කැතෝඩ කිරණ වල E බෙදීම M අනුපාතය වෙනස් වේ. අපි දන්නවා කැතෝඩ කිරණ නලය තුල තියෙන වායුව මොකක් වුණත් ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන සර්ව සමයි. එන E බෙදීම M අනුපාතය වෙනස් වෙන්නේ නැහැ කැතෝඩ කිරණ නලය තුල තියෙන වායුව වෙනස් වුණා කියලා. ධන කිරණ නම් වෙනස් වෙනවා. ඔක්සිජන් තිබුණොත් O ධන දෙක එන්නේ. හයිඩ්‍රජන් තිබුණොත් H ධන අයන එන්නේ. හීලියම් තිබුණොත් He ධන දෙක එන්නේ. ඒ කවුරු තිබුණත් ඉලෙක්ට්‍රෝන තමයි කැතෝඩ කිරණ කියලා එන්නේ. ඒක වෙනස් වෙන්නේ නැති හින්දා E බෙදීම M අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඒතර D කියන එකත් වැරදි. එහෙනම් 30 වෙනි ප්‍රශ්නෙට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් A සහ B. A සහ B කියන්නේ පිළිතුර ගන්න පුළුවන් අංක 1. දැන් බලන්න 31 වෙනි ප්‍රශ්නේ. ඒක සත්‍ය අසත්‍යයි ගණේ ප්‍රශ්නයක්. පළමු ප්‍රකාශය හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය රේඛා වර්ණාවලිය. ඔව් රේඛා වර්ණාවලිය. රේඛා විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක නිවැරදි. රේඛා වර්ණාවලිය. දෙවෙනි ප්‍රකාශය වර්ණාවලියේ එක් එක් රේඛාව හා සම්බන්ධ ශක්තිය රේඛාවට අනුරූප ඉලෙක්ට්‍රොනික මට්ටමේ ශක්තියට සමාන වේ. ඔක තේරුම් ගන්න. දැන් මෙහෙම වර්ණාවලිය රේඛාවක් කියලා දැන් අපි මෙහෙම මොන රතු වර්ණයේ ලැබෙන රේඛාව කොහොමද එන්නේ? තුන්වෙනි ශක්ති මට්ටමෙන් දෙවෙනි ශක්ති මට්ටමට සංක්‍රමණය වෙනකොට. රතු වර්ණයට අදාළ රේඛාව වෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමෙන් දෙවෙනි ශක්ති මට්ටමට එනකොට. එතකොට මේ රතු වර්ණයේ ලැබෙන රේඛාවෙන් දිස් වෙන්නේ ශක්ති මට්ටමක්ද ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනසක්ද? 3යි 2යි අතර ශක්ති වෙනස. එහෙනම් වර්ණාවලියක රේඛාවක් කියන්නේ ශක්ති මට්ටමක් නෙමෙයි ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනසක්. එහෙනම් දෙවෙනි වගන්තිය වැරදි. පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි කියන්නේ පිළිතුර අංක 3. පිළිතුර අංක 3. අපි බලමු 32. 32 ප්‍රශ්න අංක 32. මැග්නීසියම් වල දීලා තියෙනවා 12යි 25 Mg ධන 2. අයනයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව අහන්නේ. Mg වල ධන 2 කියලා දීලා තියෙනවා. පරමාණු ක්‍රමාංකය 12යි ස්කන්ධ ක්‍රමාංකය 25යි. එතකොට මේක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ආරෝපණයක් තිබුණ නැත්නම් 12යි. ධන 2 තියෙන හින්දා 12න් දෙකක් අඩු වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 10යි. මෙයාගේ තියෙන නියුට්‍රෝන සංඛ්‍යාව. කෙලින්ම නියුට්‍රෝන සංඛ්‍යාව අපිට ගන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය අතර වෙනසෙන් එක 13යි. මේකේ ප්‍රෝටෝන සංඛ්‍යාව ඇහුවනම් අහලා නැහැ. ඇහුවනම් කෙලින්ම පරමාණු ක්‍රමාංකයෙන් ගන්න පුළුවන් ප්‍රෝටෝන සංඛ්‍යාව. අහන්නේ ඉලෙක්ට්‍රෝන සහ නියුට්‍රෝන. එහෙනම් ඉලෙක්ට්‍රෝන 10යි නියුට්‍රෝන 13යි. එහෙනම් පිළිතුර ගන්න පුළුවන් 32 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 3. පිළිතුර අංක 3. දැන් බලමු 33 වෙනි ප්‍රශ්නය. මේකේ තියෙනවා සෝඩියම්, මැග්නීසියම්, පොටෑසියම්, නයිට්‍රජන්, ෆොස්ෆරස්, ක්ලෝරින් යන මූලද්‍රව්‍ය වල පළමු අයනීකරණ ශක්තිය වැඩි වීමේ නිවැරදි අනුපිළිවෙල. අපි ආවර්තයේ දකුණට දන්නවනේ අක්වක් විචලනයක් මේ තියෙන්නේ 6ක් විචලනයක්. මේක දෙවෙනි ආවර්තයටත් අදාළ වෙනවා තුන්වෙනි ආවර්තයටත් අදාළ වෙනවා. හැබැයි එකම කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙකක් අපි සැලකුවොත් දෙවෙනි ආවර්තයේ තුන්වෙනි ආවර්තයේ තියෙන උදාහරණයක් විදිහට නයිට්‍රජන් ගැන හිතන්න.
නයිට්‍රජන් දෙවෙනි ආවර්තය. ඒ නයිට්‍රජන් තියෙන තැනම ඒ කාණ්ඩයේම තුන්වෙනි ආවර්තය කවුද තියෙන්නේ? ෆොස්ෆරස්. ඒතර නයිට්‍රජන්ට වඩා ෆොස්ෆරස්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම අඩුයි. අරය වැඩිනේ. ඒ කියන්නේ දෙවෙනි ආවර්තයේ කට්ටියට වඩා තුන්වෙනි ආවර්ත කට්ටියගේ පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි. පළවෙනි අයනීකරණ ශක්තිය අඩුයි. පළවෙනි අයනීකරණ ශක්තිය අඩුයි අරය වැඩි හින්දා. පළවෙනි අයනීකරණ ශක්තිය අඩුයි අරය වැඩි හින්දා. හරි අපි බලමු ඔතන තියෙන්නේ කවුද? සෝඩියම් මැග්නීසියම්. ඒව ලකුණු කරගමු. මේක මම තුන්වෙනි ආවර්තය කියලා හිතනවා. මෙතන සෝඩියම් දානවා. මෙතන මැග්නීසියම්. සෝඩියම් මැග්නීසියම් පොටෑසියම් තියෙනවා. පොටෑසියම් තියෙන්නේ ඊළඟ ආවර්තය. හරි ඒක පොටෑසියම් වල පළවෙනි අයනීකරණ ශක්තිය සෝඩියම්ට වඩා අඩුයි කියන එක පැහැදිලි. පොටෑසියම් මෙතන දාන්න බෑ අපිට. නයිට්‍රජන් තියෙන්නේ මීට ඉහළ ආවර්තය. ඒ හින්දා ඔකට ලකුණු කරන්නත් බෑ. ෆොස්ෆරස් පුළුවන්. එතකොට මේක අපිට දාන්න පුළුවන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් මෙතන. ඒ තුන් දෙනාගේ පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි වෙන අණුපිළිවෙල වන්නේ සෝඩියම්ට වඩා මැග්නීසියම්ගේ වැඩි, මැග්නීසියම්ට වඩා ෆොස්ෆරස්ගේ වැඩි. ඒක අපිට තෝරන්න පුළුවන්. දැන් අපි හිතමු මේක දෙවෙනි ආවර්තය කියලා. මේක දෙවෙනි ආවර්තය කියලා. දෙවෙනි ආවර්තය වුණොත් දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය විදිහට තියෙනවා නයිට්‍රජනුයි ෆ්ලෝරිනුයි. නයිට්‍රජන් තියෙන්න ඕන මෙතන, ෆ්ලෝරින් තියෙන්න ඕන මෙතන. එහෙනම් අපි දන්නවා නයිට්‍රජන්ට වඩා ෆ්ලෝරින් වල පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි. නයිට්‍රජන්ට වඩා ෆ්ලෝරින් වල පළවෙනි අයනීකරණ ශක්තිය වැඩි. එතකොට ඔතෙන්ට මගහැරුණු මූලද්‍රව්‍ය විදිහට තියෙන අපිට පොටෑසියම්. පොටෑසියම් වල පළවෙනි අයනීකරණ ශක්තිය අඩුම වෙන්න ඕනේ. මොකද මෙහෙම ලිතියම්, සෝඩියම්, පොටෑසියම් කියන්නේ පළවෙනි කාණ්ඩය. එතකොට මේගොල්ලෝගේ අරය කාණ්ඩේ පහළට වැඩි වෙනවා කියන්නේ කෙලින්ම පළවෙනි අයනීකරණ ශක්තිය අඩු වෙනවා. එතකොට පොටෑසියම් වල තමයි අඩුම වෙන්න ඕනේ. පොටෑසියම් වල තමයි අඩුම වෙන්න ඕනේ. එතකොට ඒ පදනමින් අපිට ඔකේ තෝරන්න පුළුවන් පිළිතුර අංක 2. පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, ෆොස්ෆරස්, නයිට්‍රජන්, ෆ්ලෝරින්. ඒ පිළිවෙලට තෝරන්න පුළුවන් 33 වෙනි එකට පිළිතුර අංක 2 කියලා. අපි බලමු ප්‍රශ්න අංක 34. ප්‍රශ්න අංක 34. අලෝහමය මූලද්‍රව්‍ය වැඩිම ගණනක් අඩංගු වන්නේ ආවර්තිතා වගුවේහි කුමන ආවර්තයේද? අලෝහ වැඩිම ගණනක් ආවර්තිතා වගුවේ තියෙන සම්පූර්ණ මූලද්‍රව්‍ය වලින් 5න් 4ක් විතර ලෝහ, 5න් එකක් වගේ තමයි අලෝහ තියෙන්නේ. P ගොනුවේ තමයි අලෝහ වැඩිපුර තියෙන්නේ. S ගොනුවේ බහුතරයක් ලෝහ, D ගොනුවේ සියල්ලම ලෝහ, F ගොනුවේ සියල්ලම ලෝහ, P ගොනුවේ බහුතරයක් අලෝහ. අනිත් එක ආවර්තිතා වගුවේ ඕනම කාණ්ඩයක පහළට යනකොට ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා. ඒක උඩ ලෝහ තිබුණත් පහළට යද්දි ලෝහමය ප්‍රබලතාවයේ ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා. උඩ අලෝහ තියෙන කාණ්ඩවල පහළට යනකොට ලෝහ මූලද්‍රව්‍ය හම්බෙන්න ගන්නවා. ඒ කියන්නේ ඕනම කාණ්ඩයකට පොදුයි කාණ්ඩයේ පහළට යනකොට ලෝහමය ලක්ෂණ වැඩි වීම. එහෙනම් අපිට තේරෙනවා අලෝහ වැඩිම තියෙන්න ඕන උඩ ආවර්තවල. ඒත් අලෝහ වැඩිම ගණනක් තියෙන්නේ දෙවෙනි ආවර්තේ. දැන් පළවෙනි ආවර්තයේ තියෙන මූලද්‍රව්‍ය දෙකයිනේ, හයිඩ්‍රජනුයි හීලියමුයි විතරයිනේ. හරිද? එතකොට මේ දෙක ගන්න පුළුවන් අලෝහ විදියට. ඊට පස්සේ දෙවෙනි ආවර්තයේ ලිතියම්, බෙරිලියම්, බෝරොන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියොන්. එතකොට මේගොල්ලෝ ලෝහ, මේක ලෝහාලෝහ වෙනවා. මේ හරිය ඉඳලා ඔක්කොම අලෝහනේ. එතකොට කාණ්ඩවල පහළට යද්දි ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා නම් ඊළඟ කාණ්ඩේ මේ සිලිකන් වෙනකොට ටිකක් ලෝහාලෝහ ලක්ෂණ පෙන්නනවා. හරිනේ? එතකොට දෙවෙනි ආවර්තය තමයි වැඩිම අලෝහ සංඛ්‍යාවක් තියෙන්නේ. ඒතර ප්‍රශ්නය අහන්නේ අලෝහ මූලද්‍රව්‍ය වැඩිම ගණනක් අඩංගු වන්නේ ආවර්තිතා වගුවේ කුමන ආවර්තයේද? දෙවෙනි ආවර්තය. එහෙනම් ඒකට ලබා ගන්න පුළුවන් 34ට පිළිතුරාංක 2. පිළිතුරාංක 2. අපි බලමු 35 ප්‍රශ්නාංක 35. කාම රුෂ්ණත්වයේදී ද්‍රව වශයෙන් පවතින මූලද්‍රව්‍ය දෙක. ලේසි ප්‍රශ්නයක්. ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය වලින් ගොඩක් ඒවා ඝන විදිහට තියෙන්නේ. වායු විදිහට තියෙනවා 11ක්. උච්ච වායු 6යි. හයිඩ්‍රජන්, ෆ්ලෝරින්, ක්ලෝරින්, ඔක්සිජන්, නයිට්‍රජන්. වායු 11යි. ද්‍රව දෙකයි තියෙන්නේ.
රසදිය තියෙනවා බ්‍රෝමීන් තියෙනවා. අපේ ලංකාවේ කාම රුෂ්ණත්වයට අනුකූලව. නැත්තම් GA වගේ ඒවා වෙනත් රටවලදී ද්‍රව විදියට තියෙන්න පුළුවන්. අපේ කාම රුෂ්ණත්වයට අනුකූලව අපි ගන්න රසදිය සහ බ්‍රෝමීන් කියන එක තමයි ද්‍රව විදියට තියෙන්නේ. පහසුයි පිළිතුර අංක 3 කාම රුෂ්ණත්වයේදී ද්‍රව වශයෙන් පවතින මූලද්‍රව්‍ය දෙක Hg සහ Br. ඒකට පිළිතුර අංක 3. ඊට පස්සේ 36 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 36. S2 ඍණ Cl ඍණ K ධන Ca ධන දෙක යන අයනවල අරය අඩුවීමේ නිවැරදි අනුපිළිවෙල. S2 ඍණ තියෙනවා. ඊට පස්සේ Cl ඍණ තියෙනවා. ඊට පස්සේ K ධන තියෙනවා. K ධන තියෙනවා. ඊට පස්සේ Ca ධන දෙක තියෙනවා. මම කියලා දුන්නා පොදු ක්‍රමයක්. ආවර්තිතාවගුව බලලා පරමාණු ක්‍රමාංකය බලලා ප්‍රෝටෝන සංඛ්‍යාව ගන්න. මේකේ 16යි, මේකේ 17යි, මේකේ 19යි, මේකේ 20යි. දැන් බලන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 16යි ඍණ 2යි කියන්නේ 18යි. 17යි ඍණ 1යි කියන්නේ 18යි. 19යි ධන 1යි කියන්නේ 18යි. 20යි ධන 2යි කියන්නේ 18යි. දැන් බලන්න ශක්ති මට්ටම් සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන 18යි කියන්නේ අපි දන්නවා පිරෙන්නේ 1s2 2s2 2p6 3s2 3p6. කාගේ තියෙන ශක්ති මට්ටම් 3 බැගින්. එහෙනම් එතනින් අපිට ආරය සංසන්දනය කරන්න බෑ. කාගේ ශක්ති මට්ටම් 3යි. හැබැයි දැන් බලන්න පුළුවන් කාගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. නෂ්ටයේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩිම අවස්ථාවේ තමයි හොඳටම ඇදිලා ඇවිල්ලා අරය අඩුම වෙන්නේ. එතකොට කැල්සියම් අවස්ථාවේ තමයි අරය අඩුම වෙන්නේ. ඊට පස්සේ මේකෙදි ඊට වඩා වැඩි වෙනවා. ඊට පස්සේ මේකෙදි ඊට වඩා වැඩි වෙනවා. මෙතෙන්දි වැඩිම වෙනවා. ඔය විදිහට අපිට අරය සංසන්දනය කරන්න පුළුවන්. S2 ඍණ වල වැඩිම, ඊළඟට Cl ඍණ, ඊළඟට K ධන, ඊළඟට Ca ධන දෙක තමයි අඩුම. පිළිතුරු ලබා ගන්න පුළුවන් පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියේ ලයිමාන් ශ්‍රේණියේ 37 වෙනි ප්‍රශ්නේ. හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලියේ ලයිමාන් ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා H ගැමා සහ H ඩෙල්ටා රේඛා අතර පරතරය සමාන වන්නේ. ලයිමාන් ශ්‍රේණියේ මම ගන්නවා මෙහෙම n සමාන 1යි පළවෙනි ශක්ති මට්ටම, මේකෙන් සමානයි 2, මේකෙන් සමානයි 3, මේකෙන් සමානයි 4, මේකෙන් සමානයි 5. ඔය විදිහට ශක්ති මට්ටම් 5ක් ගන්නවා. ලයිමාන් ශ්‍රේණිය කියන්නේ අපි දන්නවා ඉහළ ශක්ති මට්ටම් වලින් ඉඳලා පළවෙනි ශක්ති මට්ටමට වැටෙන එකනේ. එතකොට මේක තමයි ඇල්ෆා රේඛාව. මේක තමයි බීටා. මෙන්න මේකට අනුරූප එක තමයි ගැමා. මේකට අනුරූප එක තමයි ඩෙල්ටා. එතකොට ගැමා සහ ඩෙල්ටා 3 වෙනි සහ 4 වෙනි. එතකොට ඒ අතර වෙනස කියන්නේ මෙන්න මේ වෙනස. මේ වෙනස. ඔය වෙනස සමාන වෙන කාටද බලමු. වාම ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා. මේ වාම ශ්‍රේණිය 1 2 3 4. වාම ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා අතර වෙනස මෙන්න මේ වෙනස. එතකොට මේකට ගැලපෙන්නේ නැහැ. B ප්‍රකාශය කියන පාෂන් ශ්‍රේණියේ පළවන සහ දෙවන රේඛා. පාෂන් ශ්‍රේණිය කියලා කියන්නේ අපි දන්නවා පාෂන් ශ්‍රේණිය කියලා කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටමට වැටෙන එක. තුන්වෙනි ශක්ති මට්ටමට වැටෙන එක. මේක දීර්ඝ කරමු. තුන්වෙනි ශක්ති මට්ටමට වැටෙන එක. මෙන්න පළවෙනි එක, මෙන්න දෙවෙනි එක. එතකොට මේක කියනවා තුන්වෙනි ශක්ති මට්ටමට වැටෙන එක. මේ හතරනේ. අපි ගමු තුන්වෙනි එක මේක. තුන්වෙනි එක මෙන්න පළවෙනි එක, මෙන්න දෙවෙනි එක, මෙන්න තුන්වෙනි එක. එතකොට මේක කියනවා පාෂන් ශ්‍රේණියේ පළවන සහ දෙවන රේඛා. මේකට අනුරූප වෙන්නේ පළවන රේඛාව, මේකට අනුරූප වෙන්නේ දෙවන රේඛාව. අන්න ඒ අතර වෙනස සමාන වුණා මේ වෙනස. ආයෙනම් B ප්‍රකාශය හරි. B ප්‍රකාශය හරි. ඊළඟ C වල කියනවා බාම ශ්‍රේණියේ දෙවන සහ තුන්වන රේඛා. මෙන්න බාම ශ්‍රේණියේ මේකට අනුරූප 2, මේකට අනුරූප 3. ඒ අතර වෙනස ගැලපෙනවා. බාම ශ්‍රේණියේ දෙවන සහ තුන්වන රේඛා අතර පරතරය මේකට සමාන වෙනවා. එහෙනම් C හරි. ඊළඟට පාෂන් ශ්‍රේණියේ 3 වන සහ 4 වන රේඛා. එතකොට පාෂන් ශ්‍රේණියේ පළවෙනි දෙවෙනි ඒවා මේකට ගැලපුණා නම් 3 4 අතර පරතර ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඒක කොහොමත් වෙන්නේ නැහැ.
ඒකට පිළිතුර විදියට ගන්න පුළුවන් B හා C. B හා C කියන්නේ පිළිතුර ගන්න පුළුවන් අපිට 2. පිළිතුර අංක 2. අපි බලමු 38 වෙනි ප්‍රශ්නය. එක සත්‍ය අසත්‍ය ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රකාශය ඉලෙක්ට්‍රෝන ඇතැම් විට අංශු ලෙසද ඇතැම් විට තරංග ලෙසද හැසිරේ. ඒක අපි කලින් ප්‍රශ්නයක ආව එක වැරදි. එක විටම හැසිරෙනවා. දෙවෙනි ප්‍රකාශය ඉලෙක්ට්‍රෝන වලට අංශුමය සහ තරංගමය යන ලක්ෂණ දෙකම ඇත. මේක හරි. ඒකට පළවෙනි වගන්තිය වැරදි. දෙවෙනි එක හරි කියන්නේ පිළිතුර අංක 4. දැන් පහසුයි ප්‍රශ්නේ මොකද කලින් හම්බෙච්චම ආයි හම්බෙනවා. 39 එකත් ඒ විදිහට. 39ත් ඒ විදිහට. කාමර උෂ්ණත්වයේදී වායු වශයෙන් පවතින මූලද්‍රව්‍ය සංඛ්‍යාව මම කියවා වායු තියෙන 11යි උච්ච වායු 6යි හයිඩ්‍රජන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් ක්ලෝරින් එකතුව වායු 11යි. ඒකත් පහසු ප්‍රශ්නයක් පිළිතුර අංක 4. ඊළඟට අපි බලමු 40 වෙනි ප්‍රශ්නය. 40 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්න අංක 40. ඒකේ තියෙන්නේ පහත සඳහන් ඉලෙක්ට්‍රොනික වින්‍යාස වලින් කුමක් ඒවා අතරින් වැඩිම පරමාණුකාරය ඇති පරමාණුවට අනුරූප වේද? අපි දන්නවා ආවර්තයක දකුණට පරමාණුකාරය අඩු වෙනවා. අපි දන්නවා කාණ්ඩයක පහළට ආරය මොකද වෙන්නේ වැඩි වෙනවා. කාණ්ඩයක පහළට ආරය වැඩි වෙනවා. ඒතකොට මේක කියන එකෙන් දෙවෙනි ආවර්ත 1s2 2s2 කිව්වොත් දෙවෙනි ආවර්තය. 1s2 2s2 2p6 කියන්නේ දෙවෙනි ආවර්තය. ඊළඟට 3 දෙනෙක් දීලා තියෙනවා තුන්වෙනි ආවර්තය. 1s2 2s2 2p6 3s2 කියන්නේ තුන්වෙනි ආවර්තේ. අපි හිතුවොත් මේ හරිය. අන්න තුන්වෙනි ආවර්තය කියලා ගන්න. තුන්වෙනි පිළිතුර අයිති වෙනවා ඔතෙන්ට. 1s2 2s2 2p6 3s2 දෙවෙනි කාණ්ඩෙටනේ අයිති වෙන්නේ. හතරවෙනි පිළිතුරේ තියෙන 1s2 2s2 2p6 3s2 3p2. මේ හරිය. මේ හරිය. ඊළඟ එක 1s2 2s2 2p6 3s2 3p5 මේ හරිය. දැන් අපිට තේරෙනවා දෙවෙනි ආවර්තයට වඩා තුන්වෙනි ආවර්තයගේ අරේ වැඩි. තුන්වෙනි ආවර්තේ වම් පැත්තේ තියෙන මේ හරිය තියෙන කට්ටියගේ අරේ වැඩි. මෙහෙට යන්න යන්න අරය අඩු වෙන හින්දා. එහෙනම් 40ට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. පිළිතුර අංක 3. 40ට පිළිතුර අංක 3.